මේ මාධ්‍ය සාකච්ඡාව කරන්න මුල්ුණේ මම ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් කළා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක් රොයල් ડોක්ටර් ඒ කියන්නේ රාජකීය වෛද්‍යවරයාගේ භූමිකාව සහ ඔහු පෞද්ගලික ටිකේ ගංගාවලට පිරිත් පැන් වක් කරමින් ලොකු විකාරයක් කරනවා වගේ අපි දැක්කා. ඉතින් ඒ ගැන ලොකු කතිකාවක් සමාජය තුළ ඇති වුණා. මොකද්ද මේ වෛද්‍යවරයාගේ භූමිකාව? මොකද්ද මේ වෛද්‍යවරයාගේ ඉතිහාසය? ඒලියන්ත වයිට් කියන වෛද්‍යවරයාගේ ඉතිහාසය සහ ඔහුගේ රාජකීය අඳුනා ගැනීම සහ මොකද්ද ඔහුගේ තියෙන මේ ගනුදෙනු ගැන ලොකු කතිකාවක් සමාජයේ ඇති වුණා. ඒ සාකච්ඡාව ඉවර කරලා මම ගෙදර ඇවිල්ලා ඉද්දී මේ කිසිම සැලසුම් සහගත දෙයක් නෙමෙයි මට කතා කළා මේ රණවිරුවෙක් වන ඔබතුමා කොච්චර ගන්නද? මම සේවකර අවුරුදු 22ක්. මොකේද? ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ එතුමාගේ නම WM ධම්මික නිශාන්ත. එතකොට මේ අම්මගේ නම චන්ද්‍රිකා අමරදාස. එතකොට මේ පුතාගේ නම මොකද්ද පුතේ? චන්ද්‍ර විජේසිංහ. එතකොට මේ පවුලේ දියණියගේ නම මෙලනි අමා විජේසිංහ. මේ දුව මේ under 19 ටීම් එකේ under 19 national netball team එකේ මේ දුව ඉඳලා මේ දුව හිටියේ. පහුගිය ඔක්තෝබර් 24 වෙනිදා 2019 ඔක්තෝබර් 20 වෙනිදා මම අපේ අතරින් වෙන් වුණා. මොකද්ද හේතුව? මෙච්චර නිරෝගී කිසිම ඉතිහාසයේ කිසිම ලෙඩක් තිබුණ නැති මේ දරුවා කොරෝනා ප්‍රශ්නේ තියෙද්දි කොරෝනාව ලංකාවේම කතිකාවක් බවට පත් වෙලා තියෙද්දි මේ දරුවා නැති වුණා. අඩි 6යි අඟල් 4ක් උස නිරෝගී ලංකාවේ නැෂනල් ටීම් එකේ හිටිය ජපානයේ ගිය තායිලන්තේ තව කොහෙද ගියේ? අප්‍රිකාවේ ගිය මේ ක්‍රීඩිකාවක් හොඳම ෂූටර් කියලා ඒගොල්ලන්ගේ කෝච් පවා කියනවා. ඉතින් මේ දරුවාගේ ඔයලා බලද්දි මේ දෙමව්පියෝ මට කියනවා මේ දරුවා අන්තිමට බේත් තරම් තියෙන්නේ රාජකීය වෛද්‍යවරයා ඒලියන්ත වයිට් කියන මේ හොර දොස්තරවරයාගෙන් කියලා මම නිර්භයව කියනවා. අපිට ඕනේ කාටවත් අපහාස කරන්න නෙමෙයි. අපිට කිසිම තරහක් නැහැ. මොකද මටත් අත්දැකීමක් තියෙනවා මේක. මම විපක්ෂයේ ඉද්දි පහුගිය ටිකේ ඒලියන්ත වයිට් වෛද්‍යවරයා ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් කරන්න කියලා ජෝන් අමරතුංග මහත්මයා මට ආරාධනා කරලා ඔහුගේ ගෙදර එක්කන් ගියා. මාත් මේ වෛද්‍යවරු හැමෝ ගැනම ලොකු ගවේෂණයක ලොකු අවධානයකින් ඉන්න පුද්ගලෙක්. මම හැමතැනම ඇවිදිනවා. ගිහිල්ලා බලනවා මේවා ඇත්තද බොරුද කියලා. මම යන වෙලේ එතන හිටියා ඇන්ටිඩෝප් එකේ සභාපති ගීතාංජන මෙන්ඩිස් ડોක්ටර්. පාලිත තෙවරක් පෙරුම. රංගේ බණ්ඩාර, අනෝම ගමගේ, දයා ගමගේ සහ චම්පා කෑගල්ලේ චම්පික ප්‍රේමදාස. මේ කට්ටියම සාක්ෂි. අපි ඉදිරිපිටම මේ වෛද්‍යවරයා කිසිම මාත්‍රාවකින් තොරව එක දිගට බේත් ගුලි මේ වගේම මේ දුවට දුන්නා වගේම බොන්න දුන්නා. කාටද දුන්නේ? ඇන්ටිඩෝප් එකේ සභාපති. කුෂාන් නැද්ද? ඇන්ටිඩෝප් සභාපති. ඇන්ටිඩෝප් එකේ ක්‍රීඩාවේ ඇන්ටිඩෝප් කියන්නේ මොකද්ද? තහනම් උත්තේජක භාවිත පිළිබඳ එකේ සභාපති ડોક્ટર ගීතාංජන මෙන්ඩිස්. ඔහු බේත බෙව්වා ගෙදර ගිහිල්ලා මැරලා වැටුණා. මම ඒකේ මීඩියා එකේ කිව්වා මෙන්න එක මරණයක්. අනිත් එක උපුල් තරංගයේ තහනම් උත්තේජන ගැන කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ. ඊට පස්සේ මොකද්ද? සනත් ජයසූරිය මට පාර්ලිමේන්තුවේ හම්බල කිව්වා මම අද දුරකථනය ගත්තා. ටක් ගාලා ඒ ප්‍රස්තුතිය එද්දි පොඩ්ඩක් එජස් වෙලා ගියා. එයාගේ දණියට එහෙම වෙලා ඊට පස්සේ එයා මෙල්බන් ගිහලා සනීප කරගත්ත දණිස් දෙකම දාලා මේ ස්ටෙරොයිඩ් එකක් දෙන්නේ. මේ වේදනා නාශකයක් දෙන්නේ. ඊට පස්සේ මාලිංග
මං හිතන්නේ මොනම ලසිත් මාලිංග මහත්මයා නම් ලොකු ප්‍රකාශයක් කළා විවෘත ප්‍රකාශයක් එතුමා හිත සනීපුණා කියලා. ඒ කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මට තියෙන විස්තර අනුව ඊට පස්සේ සජිල් තෙන්දුල්කර් ගැන කියනවා ෂාරුක් ખાන් ගැන කියනවා විවිධ නම් සල්මන් ખાන් ගැන කියනවා මහේෂ් අම්බානි ගැන කියනවා මුකේෂ් අම්බානි ගැන කියනවා. මේ සියලු දේවල් ගැන මුකුත් වාර්තා නැහැ. කිසිම වෛද්‍ය සහතිකයක් නැහැ. මම GMO එකෙන් අහනවා වෛද්‍ය සභාවෙන් අහනවා මේ පුද්ගලයාට මේ වරම දුන්නේ කවුද? කවුද මේ කුණ්ඩලිනී ශක්තිය විශ්ව ශක්තිය දීලා මේ ගංගා වලට කලාතැරර යනවද? ඉතින් මොකද්ද මේ විකාරය? ගරු සෞඛ්‍ය ඇමතිතුමියත් මෙහා දුන්නු කලයක් කරන් ගිහින් රත්නපුරේ ගංගකට අතාරින්න. ඉතින් මම කියන්නේ මේකට විරුද්ධව අපි සටන් කළ යුතුයි. අනිත් අය බය හිටියට මම නම් කෙලින් මේවට බය නැතුව කතා කරනවා. මම අහන්න කැමති ඇයි සමුදිත වැනි හිරුවේගේ මාධ්‍යවේදියෙක් විවාදයකට කතා කරද්දී මේ තමුන්නාන්සලා කතා කරද්දී කවදාවත් මේ ડોක්ටර් වයිට් එන්නේ නැහැ මාධ්‍ය සාකච්ඡාවට. ඇවිල්ලා තමුන්ගේ ඒ කොහෙද හිටියේ හිමාලයේ හිටියද ඒක මොකද්ද භාවනා කළාද යෝගියෙක්ද සාමියෙක්ද භූතයෙක්ද කියලා කියන්නේ මන් දන්න ඉතිහාසයේ මේ පුද්ගලයා ජපන් නෝටෝ ලංකාවේ රෙජිගේ මල්ලි එතකොට හිටියේ මේ නුගේගොඩ ජම්බුගස් මුල්ලේ ඉමේෂ් රංගන කියලා නමක් දාගෙන සංජීවනී වීරසිංහ කියන ගායිකාව එක්ක සින්දු කිය හිටියේ මෙයා හිමාලයේ හිටියේ නෑ මෙයා හිටියේ ජම්බුගස් මුල්ලේ ජම්බුගස් මුල්ලේ හිටියේ මිනිස්සේ දැන් කියනවා හිමාලයේ සාමියෙක් අපිට තියෙන ප්‍රශ්නේ අපිට කමන්නේ තමුන් ඒ වෛකල්ප වෛද්‍ය වෘත්තිය කරාට අපිට ප්‍රශ්නයක් නැහැ මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙයා මේ පුද්ගලයා මාළක සාක්ෂි තියෙනවා මේ පුද්ගලයා ජනාධිපති අරමුදලෙන් සල්ලි ගන්නවා ඒ සල්ලි ජනතාවගේ ඒකයි අපි කතා කරන්නේ මේ පුද්ගලයා 80 මිලියන් ජනාධිපති අරමුදලෙන් ගත්ත හඬපටයක් මාළක තියෙනවා මම අවශ්‍ය වුණොත් ඒක දාන්නම් ඉස්සරහට මේ හිමාලය යන්න කියලා මේ අවශ්‍ය බේත් හොයන්න කියලා තමයි මේ පුද්ගලයා මේ සල්ලි ගන්නේ තමුන්නාස්ලාගේ අපේ සල්ලි මේ අරමුදලෙන් ඒවා කර කර මේ ස්ටෙරොයිඩ් දීලා මිනිස්සුම මරනවා. දැන් මේක බලන අමුවේ මරණයක් නේ. දැන් මේ ගැන හරියටම කතාව මේ අම්මා කියයි. අනේ අම්මා කියන්න ආයේ අම්මේ මේ දෙයක් ක්‍රීඩාවිකාවට නොවෙන්න, ක්‍රීඩකයෙක්ට නොවෙන්න. අම්මයි තාත්තයි ඇත්ත කතාව කියන්න මොකද්ද මේ අපේ මෙලනි අමා විජේසිංහට උනේ කියන්නේ? කියන්නේ. කොළඹ විශාඛා විශ්වවිද්‍යාලයේ දුව මගේ දුව මේ අවුරුදු 15 දී තමයි බොට්ස්වානා මේ වර්ල්ඩ් කප් එකට ලෝක ලාබාලතම ක්‍රීඩිකාවක් මම දැක්කා තේරලා අතලා ගියේ ලංකාවෙන් මගේ දුව. ඔව් 2017 තමයි බොට්ස්වානාගේ මගේ ළමයා අවුරුදු 12න් 15න් නම් ක්‍රීඩා කරන ළමයි කිලෝමීටර 60ක් 70ක් දවස් ගානේ ඉස්කෝලේ යන්නේ දරුවෙක්. මගේ ළමයාට එහෙම බහින රෝගයක් තිබෙන්නේ නැහැ. මගේ දුවලා පවුලේ කාටවත් එහෙම රෝග තිබිලා නැහැ ඉතිහාසයේ කිසිම කෙනෙකුට මගේ එහෙම ලෙඩක් නැහැ සර්. මේගොල්ලෝ නැති ලෙඩක් හැදුවා මේක රෝග වහගන්නනේ. මේගොල්ලෝ මම විස්තරේ ඉතින් ඇයි මේ ඔබතුමීට කවුද සහ ඔබතුමාට කවුද ડોක්ටර් වයිට් අමුදලා දුන්නේ? හැටන් නැෂනල් බැංකුවේ කවුද නම? සුදු ආරච්චියා මැනේජර් කෙනෙක්ද? පිළියන්දල සහකාරී මැනේජර්. පිළියන්දල සහකාරී මැනේජර් කෙනෙක් අඳුලා දුන්නා. අඳුලා දීලා? එයා මගේ දුවගේ හොඳම යාළුවාගේ තාත්තා. හොඳයි. යාළුවගේ නම මොකද්ද? කලින්දියා කලින් සුදු ආරච්චි. ආරයි ඊට පස්සේ මේ දැන් ජපාන් ටුවර් එක තිබුණේ සර් 2019 ජූනි 26 තමයි ජපාන් ගියේ. දුව ආවේ ජූලි 8. ඔව්. දුව මෙහි එනකොට මෙහි බලාගෙන ඉන්නේ මැච් වලට මෙහෙන් ගන්න ඉස්කෝලේ මැච් වලට. මැච් කල් දාලා තියාගෙන ඉන්නවා මගේ ළමයා ලංකාවේ නැත්නම් එනකන් සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා. එයා තමයි හොඳම ෂූටර්. හොඳම ෂූටර්. විසාකායකට නෙට් බෝල් වලින් මගේ ළමයා තමයි සර් ওই තරම් දුරට ගෙනාවේ. ඒකෝට කොහොමද මේ විශාඛ වගේ විදුවලා කමුණු මෙයාගේ දක්ෂකම හින්දාම තමයි කම්පායින්ද විශාඛට මගේ දුව එක වසරේ ඉඳන් 6 වසර වෙනකන් ගියේ කිරිබත්ගොඩ විහාර මහදේවි පාර. ඔව්. මයි දුව කෙරෙස්
මේ පීනු. ඒවටත් යන්න නැති මේ ළමයාගේ දක්ෂතාවයේ නෙට් බෝල් වලට කියලා හයිසින් විජේසිංහ කියන කොහොමකරු තමයි හයිසින් විජේසිංහ. එයා තමයි මේ විශාඛා ඉස්කෝලේට විශේෂ දක්ෂතා දැරියක් විදියට මේ ඉස්කෝලේට බාර දුන්නේ 8 වසරේ. ඔව්. ඊට පස්සේ දැන් ළමයාව අඳුර දුන්නා මෙහෙම මේ කවුද හැටන් නැෂනල් බැංකුවේ කවුද යගෙන? එයා ඊයේ පස්සේනේ. ඔව්. මේ වේත් ගන්නේ පස්සේනේ. මේ මූලික දේ තමයි කියන්නේ. රයිට්. ඊට පස්සේ දැන් ළමයා ඉස්කෝලේට ඇවිල්ලා ඉගෙන ගන්න දක්ෂයි මගේ දුව. ඔව්. හැමදේම කරගෙන යනවා. ඇත්තටම අසාමාන්‍ය දරුවෙක්. බැලුවොත් කෙනෙක් දෙපාරක් බලන්න. මෙයා උපනායිකා නේද ශ්‍රී ලංකා අනිශ්චිත බන්දු. අන්න උපනායිකා. කිසිම ලෙඩක් තිබුණේ නැහැ. සර් ඔය තරම් දුර එහාට මෙහාට යන්න පුළුවන් ද ළමයෙකුට අසනීපයක් තියෙනවා. අදික මෙහෙම අසනීප තියෙනවා ටීම් එකට ගන්න නැහැ. ගන්න නැහැ නේ. මේ ළමයා අවුරුදු 10 ඉඳන්ම සෙල්ලම් කරනවා සර් ලංකාවටම. ඔව්. මේ ළමයා නැතුව එක මැච් එකක් ඔය ඉස්කෝලේ ගන්න බෑ. අපිට පැහැදිලි යන්නේ. දැන් අපිට කියන්න ඇයි මේ සාමාන්‍ය වෛද්‍යවරු ඉද්දී ඇයි ඔබතුමිය සහ මේ පියා මෙච්චර දැන මේ අත්දැකීම් තියෙන අය මේ වගේ සර්ටිෆිකට් නැති මේ කිසිම වෛද්‍ය සභාවකින් අනුමත නොකරපු මේ රාජකීය වෛද්‍යවරයෙක් හොයාගෙන ගියේ ඇයි? සර් මේක ජූලි මාසේ 20 වෙනිදා තිබුණා සීවලි ග්‍රවුන්ඩ් එකේ මැච් එකක්. ඉස්කෝලේ මැච් එකක් 2019ද? 2019 ජූලි 20 වෙනි සෙනසුරාදා මැච් එකක් තිබුණා. ඒ මැච් එකට යන්න ඉස්සරින් රටකින් ආවේ ජූලි 8 නිසා ડોક્ટર සිරෝමි පිළපිටිය දීලා තිබුණා මේ මෙලනිව ඉස්කෝලේ කිසිම ක්‍රීඩාවකට ගන්න එපා මෙලනිට රෙස් කරන්න දෙන්න කියලා ඒ ලියුමක් තියෙනවා සර්. ඇයි රෙස් කරන්න දෙන්නේ? මේ අතේ අර ඉන්ජෙක්ටර් එක දිගටම මේ ෂූට් කරලා. ඔව් ඒක නිසා මේ ළමයට රෙස් කරන්න දෙන්න කිව්වා සති 6ක්. උන්තර කෝච් කිව්වා මෙයාව දාන්නම ඕන කියලා. ඔව් මේ මම සර් නෑ අපිට කියන්නේ මාධ්‍යවේදීන්ට කොහොමද සම්බන්ධ වුනේ මේ ડોක්ටර් වයිට්? ડોક્ટર එදා මැච් එක තිබුණානේ ජූලි 20 මේ සීවලි ග්‍රවුන්ඩ් එකේ. එතකොට මේ ළමයා සෙල්ලම් කරන්න දාන්න එපා කියද්දි දැම්මනේ මැච් වලට. එතකොට ළමයාගේ අතේ අමාරුව කියලා ඇඬුවා. එතකොට අර තාත්තා හොඳ යාළුවාගේ තාත්තානේ මට හවස මං ඒ තාත්තා ඒ වෙලාවේ දැක්කනේ හවස මට කතා කරලා කිව්වා චන්ද්‍රිකා හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ මම අපොයින්ට්මන්ට් එකක් දාන්නම් අපි මෙලාගේ අත හොඳ කරමු කියලා. ඉතින් සර් අපි ඒක සත්භාවයෙන් කියපු දෙයක්. ඔව් අපි ඉතින් කවුද කියලා දන්නේත් නැහැ අපි ගම්බද නෙඩ්ඩු අසරණ වුණාම හොයාගෙන යනවා ඕන කෙනෙක්. ඊට පස්සේ ඉතින් දැන් ළමයාට හොඳ වෙනවා ළමයාගේ පෙරලත් රිදෙනවා කියනවා අතත් රිදෙනවා මම බලන්නේ ළමයාට හොඳ වෙන්නේ. ඉතින් දැන් 20 වෙනිදා මැච් එක ඉවර වෙලා ගියාට පස්සේ කොහොමින් හරි ගෙදරට කෝල් කරලා ඒ සුදු ආරච්චි කිව්වා ડોක්ටර් හෙට උදේ 6ට ඉන්නවා චන්ද්‍රිකා අපේ ගෙදරට ළමයා අරන් එන්න කිව්වා. මහරගම ගෙදරට. මමයි මෙල්මිගේ තාත්තයි මල්ලි අපි ටික ඔක්කොම ඇවිල්ලා මමයි ළමයායි එයාලා ගෙදර ගියා මේ දෙන්න ගියා නංගිගේ ගෙදර. මගෙන් උදේ බෙහෙත් ගන්න යනකොට නංගියව ඔය ડોක්ටර් මොකಾದ යන තැන කියලා. එයාගේ කාර් එකේ යන ගමන්නේ මම ඉතින් මෙයාගේ අහපු විදිහට මම කිව්වා පස්සේ කියන්නම් මම දන්නේ නැහැ කියනවා. ඇත්තටම වාර්ෂිකයක් හිතුණා. කවුද කියලා දන්නේ රෙකග්නයිස් කරන ડોක්ටර් කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ මම කිව්වා මේ මම නුගේකට දැනටද ගියේ? මිහිඳු උයන මට මතකයි මෙහෙම තුම්මන් හන්දියක් වගේ මිහිඳු උයන කියලා ගහලා තියෙන බෝඩ් එක තියෙන තැනමයි ඒ ගෙදර. හොඳයි. ඊට පස්සේ යනකොටත් හිටියේ නෑ. මම දොරේ නම ගහලා තිබ්බා එලියන්ත වයිට් මහත්මයා. එලියන්ත වයිට් ડોක්ටර් මුදල් අය කරනු නොලැබේ කියලා. බෙහෙත් කරන එක. බිත්තිවල ගහලා තිබ්බෙත් සර් එක ලොකු අයගේ ඉතින් පින්තූර. ඔව් සචින් ටෙන්ඩුල්කර් පිට රටවල හොඳ මම ඉතින් මගේ ළමයාටත් මෙතෙන්ටත් එන්න සිද්ධුනේ හොඳ වෙන්නේ කියලා මම ඉතින් සතුටුන අපිට යන්න බැරි තැනක් නේ කියලා. අනිවාර්යයෙන්. ඊට පස්සේ සර් ඒ විනාඩි කවුද යද්දි හිටියේ මම? මේ හිටියා වැඩට ඉන්න සුදු ඇඳගත්තු එක්කෙනෙක්. මේ බේත් ගන්න කොහොමද හිටියේ නැහැ. නෑ කවුරුවත් ඉන්නේ අපේ ළමයා. වෙලාව කීයද? 6යි හරියටම 6යි. උදේ 6යි 5 වෙනකොට ආවා. පිරිත් එහෙමත් දාලා ලක්ෂ්මී මේවා එක දාලා තිබුණා. ඔව් පූජා. ඔව් මම ඉතින් හිතුවා අනේ මෙච්චර අස්සන කෙනෙක් නේ කියලා මම ඉතින් හරිය සතුටින් ළමයාත් එක්ක අපි තුන් දෙනාම මේක ඇතුලේ කාමරයකට ගියාට පස්සේ
ළමයාගේ අත ඉල්ලුවා. අත ඉල්ලුවාට පස්සේ මේ මෙතන මෙහෙම නෝවා කිව්වා ඔයාගේ මේ නර්ව් ඔක්කොම කුඩු වෙලා තියෙන්නේ. කුඩු වෙලා. ඔව්. අර ෂූට් කරපු අතද ගත්තේ? ඔව්. ලකුණු පැත්ත. ඔව්. මෙන්න ඒ අත අරගෙන මේ කිව්වා මේ නර්ව් එක කුඩු වෙලානේ ඒකයි ඔයාගේ මේ ඔක්කොම කැක්කුම එන්නේ. ඔව්. කියලා මෙහෙම එයාගේ මිනෝකර එකෙන් මෙහෙත කරා මෙහෙම හොලවල ළමයාට දුන්නා මේක එක උස්මට මෙහෙතින් හිතා ගන්න කිව්වා මේ බෙහෙත මට හොඳ වෙනවා කියලා බොන්න කියලා දීලා ඉවරුනකම කුප්පියත් එයා ඉල්ලගත්තා. ඒ ડોක්ටර් ඉල්ලගත්තා. ඔව්. කොච්චර වගේ ලික්විඩ් ඇද්ද දුන්නේ කොච්චර? කොච්චර විතර ඇති. බෝතලෙන් එහෙම හොලවල දුරු පාට බෝතලයක. ඒකම තමයි ගීතාංජලි මිනිස්සුත් බීලා මලේ. කිව්වා ඊළඟට කිව්වා මේ ඔයාගේ සිතිවිල්ල තමයි පුතේ බරපතල වෙන්න ඕන මේක මේ මෙදාගේ මේ තියෙන ખાસකම නෙමෙයි ලෙඩාගේ සිතුවිල්ල බලවත් වෙනවා නැත්නම් හරියන්නේ නැහැ වැඩි. මේ 10 11 වෙනකොට ඔයාට හොඳ වෙයි. ඉස්කෝලෙන් කෝල් එකක් කරන් සුදු ආරච්චිට කියන්නේ එතකොට එයා මට ඒ වගේම 11 මාර වෙනකොට ළමයාට යාර තිබ්බ අමාරු අඩු වෙලා. පේන් කිලේ ගැන හරියනවා. ඊට පස්සේ ළමයා ඉස්කෝලෙම මිස් කෙනෙක්ගෙන් කෝල් එක අරගෙන සුදු ආරච්චිට කියලා හොඳ වුණා කියලා. හැප් නැෂනල් බැංකුවේ. ඔව්. තාම ඉන්නව හැප් නැෂනල් බැංකුවේ. ඔව් ඉන්නවා. පිළියන්දර සාකච්ඡා. ඒ දවස්වල මේ ටෙලිෆෝන් නම්බර වලින් උනත් ඕවා ගන්න පුළුවන් නේ. මේ ඊට පස්සේ ඒ තාත්තම මට කතා කරලා එකමාරට විතර කිව්වා චම්රිකා ડોක්ටර්ට කතා කරා මෙලාට හොඳයි මේ හෙටත් එන්න කිව්වා දැන් ඔහේ වලා බෑනේ පාන්දරට ගෙන්නන්න මම අදත් මෙලාව අපේ ගෙදර එකතු හිතවත් නේ මම කිව්වා ඕහා කමන්නේ මම සුදු එක් කරන ගිහින් දැන් බබාට ඔය බෙල්ලක් ඒ වගේ කීසරක් බිව්වද? 4 පාරක් දීලා 3 වෙනි දවසේ ගියාට පස්සේ කිව්වලු පුතේ මේ දැන් ඔයාගේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ගෙන් මේ බෙහෙත් කරන්ට ඉල්ලුම් කරලා ලිපියකුයි බෙහෙත් කරලා සනීපුණා කියලා රික්වෙස්ට් ලෙටර් එකයි තැන්ක් යූ ලෙටර් එකයි දෙකක් මට ඊළඟ දවසේ ගෙනත් දෙන්න කිව්වලු. ඉතින් සුදු ආරච්චිගේ නෝනක් වැඩ කරන්නේ HMB එකේ. එයා අපිට කිව්වා කෝල් කරලා ඕගොල්ලෝ මැඩම්ට කියන්න මෙන්න මෙහෙම ඉල්ලුවා ලියුමක් කියලා. අපි ඊට පස්සේ මැඩම්ට කිව්වට පස්සේ සුදු ආරච්චිගේ නෝනම තමයි ලියුම් දෙක හදලා ඊමේල් කරලා තිබුණේ ඉස්කෝලේට. දැන් මගේ දු ප්‍රසිද්ධයි මේ ඉස්කෝලේ මැඩම් වුණත් ඒ දරුවට ආදරේ. ළමයාගේ නැවලු පුතේ මෙලනි වගේ අත හොඳයිද මට බබා ඇවිල්ලා කිව්වා හොඳයි අම්මේ මැඩම් කිව්වට පස්සෙලු ලියුම් දෙක අස්සම් කරලා දුන්නේ විදුහල්පතිට අස්සම් කරලා දීලා ඔව් ඒ ලියුම් දෙක අරගෙන ගියාට පස්සේ තමයි 4 වෙනි දවසේ අද ආපු එකේ මේකත් බොන්නකෝ කියලා තව පාරක් දීලා ඉතින් බාණ්ඩක දැන් වැදගත් ඉස්කෝලේක විදුහල්පතිනේ කෙනෙක් මේ දරුවගෙන් අහලා හොතද කියලා රෙකමෙන්ඩේෂන් ලෙටර් එකක් දෙනවා විසාක දැන් මේ සිරවට වගේ කියන්නේ අපි මාධ්‍ය සාකච්ඡාවක් කරන්නේ ඒකයි. හොඳයි. ඊට පස්සේ දැන් මැඩම් ඇත්තටම ඒ වෙලාවේ දරුවාගේ පැත්ත දරුවා ගිහින් කිව්වානේ මේ මගේ අත හොඳයිද කියලා අහනකොට හොඳයි කියලා ළමයාගේ අතේ අමාරුව පැතිරිලා ගිහින් ඉතින් ડોક્ટર අර්ජුන ඕගොල්ලෝ හම්බුණාද? අර්ජුන ඩිසිල්වා හම්බුණාද? නෑ. ප්‍රොෆෙසර්. කියන්න කතාව කියන්න. ඊට පස්සේ ගියාට පස්සේ දැන් ලියුම අරන් ගියාට පස්සේ 4 වෙනි දවසේ ළමයාත් එක්ක ඉඳලා යා ෆොටෝ එකක් මේ රටට අරින්න ඕන කියලා. ජාත්‍යන්තරයෙන් යාට ලැබෙනවලු මේ දැන් හොඳ කරපුවාම ඒ කීර්තියට තෑගි භෝග ලැබෙනවා කියලා ලංකාවෙන් සල්ලි ගන්න නැහැ කියලා ළමයාත් එක්ක ඉඳලා ස්කූල් යුනිෆෝම් පිට ෆොටෝ එකක් ගහලා තියෙනවා. කවුද? එලියන්තවයි. ඒක කොහෙට ඇවිල්ලාද? එයාගේ මැච් එක ගන්න දැන් නෑ බෙහෙත් කොස්ටියුම් එක ඇඳුම් අරන් ගියා ඉස්කෝලේ ඉස්කෝලේ උදේට ඉස්කෝලේ එනවා බෙහෙත බීලා අත දිත්තයි කියලා යාළුවෝ එක්කත් කියලා දැන් ඒ ෆොටෝ එකක් ඔයගොල්ලෝ ගාව නැද්ද මම අපේ බබාට කිව්වා බබා ඔයා අම්මිගේ ෆෝන් එකට ඒ ෆොටෝ එකක් ඉන්නකෝ අම්මි ඉතින් හදිසියෙන් නැති සුදු දැන් මෙයා කිව්වොත් බේදුන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ කොහොමද ඔප්පු කරන්නේ දැන් මේ සුදු ආරච්චිගේ පුද්ගලයා දන්නවනේ සුදු ආරච්චිත් එක්කනේ ගියේ ડોક્ટર අර්ජුන අනේ මම මේ දැනුවත් වෙන්න මේ ගත්තේ කෝල් එක මාධ්‍ය සාකච්ඡාවක් ඉන්නේ ડોક્ટર මට කියන්න අර මෙලනි අමා විජේසිංහ කියලා ડોક્ટર දන්නවද මේ නෙට් බෝල් කණ්ඩායමේ ගැහණු දරුවෙක් හිටියා අර උස්ස ගැහණු දරුවා මෙලනි අමා විජේසිංහ කියලා එයාට ડોક્ટર එලියන්ත වයිට්ගෙන් තමයි මේ ડોક્ટર යා බේත් තරම් තියෙන්නේ.
එයා ගිය 4 පාරක් එයා දුන්නු බේත බීලා තියෙනවා. ඊට මම මේක පාර්ලිමේන්තුවේ පෞගේ ගේට් එකේ කතා කළා. මම කිව්වනේ අර ඇන්ටිඩෝප් එකේ සභාපති ડોක්ටර් ගීතාංජලි මෙන්නිසු මේ බේත බීලා බලන්නේ මම ඊයේ කිව්වා ඒක. ඉතින් ડોක්ටර් ඉතින් ડોක්ටර් මේ මම ඒක දැකලා තමයි මේ අම්මයි තාත්තයි මාව හම්බෙන්න ආවේ. මෙයා ජපාන් ගිහිල්ලා තියෙනවා. මෙයා මොකක්ද අමුෂා? ඔව්. එතකොට මෙයා ගිය 2019 ඔක්තෝබර් 2019 ජූනි 26 මැරුණ නැතුනේ ඔක්තෝබර් 20 නැති වෙලා තියෙනවා. ඉතින් ඔව් මේ ළමයා මෙයාගේ මේ තරම් මැරිලා. ඒක තමයි ડોක්ටර් මේක වැහුවා මේගොල්ලෝ වහලා ඒ කියන්නේ විශාඛ විද්‍යාලයේ මේ හිටපු හොඳම ෂූටර් මෙයා මේ under 19 මේ උසාමේ ආවු ඔයා නැති වුණා බුකුත් කළා මේ දැන් ડોක්ටර් ගීතාංජලි මේ නිසා පෝස්ට්මෝටම් කරේ නැහැ ડોක්ටර් 17යි නෑ ලංකාවේ යුකේනියාව කියලා තමයි මේ අම්මා ඉන්න පොඩ්ඩක් කතා කරනවා ડોක්ටර් පොඩ්ඩක් කියන්න ડોක්ටර් අර්ජුන ડોක්ටර් මගේ ළමයා තමයි මෙලනි විජේසිංහ කියන්නේ ගියේ ජූලි 8 තමයි ජපාන් ටුවර් එක ගිහිල්ලා ආවේ ડોක්ටර් මේ ගිය අවුරුදු 2019 ඊට පස්සේ ડોක්ටර් මේ අතේ අර ඩෙස් ෂූට් වුණානේ ඒෂියන් අතේ අමාරුවක් ඇදිලා මේ ඉස්කෝලේ මයිලෝ මැච් මේ ඕල් අයිලන්ඩ් මැච් වලට හදිසිය නිසා ඉක්මනට හොඳ කරගන්න ડોක්ටර් වයිඩ් ගාවට ගියා එනියන්ද වයිඩ් ගාවට තමයි අරන් ගියේ එහෙදි බොන්න මේ බෙහෙත් කුපි 4ක්ම දුන්නා දීලා මාස 2ක් ඇතුළත ඔක්කොම වෙලා ඉවරයි ડોක්ටර් මේ WBC වැඩි වුණා HB අඩු වුණා ප්ලේට්ලට් බැස්සා ඒගොල්ලෝ ඒක ලියුකේමියාව කියලා මේ මහරගම රෝහලට මෙන්න ට්‍රාන්ස්ෆර් කරලා අන්තිම දවස් දෙකකින් ළමයා එතන ලියුකේමියාව කියලා මරලා ඩයග්නොසිස් එකක් දීලා ඒගොල්ලෝ එතනින් ඒක ඉවර කරලා බ්ලඩ් රිපෝට් 50ක් විතර මඟ ළඟ තියෙනවා ඔක්කොම නොන් ඩිටෙක්ටඩ් ડોક્ટર මේක ડોક્ટર අර්ජුන ડોક્ટર මේ ගැන මුකුත් කරන්න බැයිද ડોક્ટર මේ කිසිම මේකක් නැති අය මේ දැන් මේ කුණ්ඩලිනී ශක්තියකින් වතුර දදා මේ ගඟ වලට අතාර යනවා. ඇයි ડોક્ટર මේ වගේ හොරු දොස්තරෝ ડોક્ટર શિરોમી පිලපිටියේ තමයි රෙස් කරන්න කිව්වේ. ડોક્ટર શિરોમી පිලපිටියල රෙස් කරන්න කියලා කිව්වා. අනේ ડોક્ટર මේක පොඩක් හොයලා අපි මේ ගැන කතා කරමු ડોક્ટર මේ. අනේ ડોક્ટર thank you කතා කළා. හොඳයි ડોક્ટર හොඳයි ડોક્ટર. ඉතින් මේ ගැන මම මේ මාධ්‍ය හරහා GMO එකේ සභාපතිවරයාට වෛද්‍ය සභාවට වෛද්‍ය සංගමයට සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ මෙවැනි කිසිම සුදුසුකමක් තහවුරු නොකරපු මෙවැනි වෙද්දු මෙහෙම ජාතික කණ්ඩායමට බේද දෙන්න ගියාම ඒ වගේම රජයේ ලොකුම නායකයෝ හිටපු ජනාධිපතිවරු අගමැතිවරු මෙන්න මගේ රාජකීය වෛද්‍යවරයා කියලා මෙහෙම කියන මිනිස්සු කියලා මිනිමරද්දි ඊට පස්සේ උගලන්ට උන දේ කියන්නේ කවුද මේ තර්ජනය කළේ කියලා උග උනාට පස්සේ මන්ත්‍රීවරේ මේ කවුද මේ අනිත් දවසේ දානේ දීලා පන්සල් ගිහින් එනකොට උපාලි ගුණරත්න ගම්පා සංවිධානයේ පක්ෂේ උපාලි ගුණරත්න නම්බරේ තියෙනවද? නම්බර ගන්න නෑ. එයා ගෙදරට ඇවිල්ලා කිව්වා එලියන්ත මහත්තයාගේ බෙහෙත් වලට නම් මේ එහෙම වෙන්නේ නැහැ. අපේ මගේ වයිෆ් බොන්නේ එයාගෙන්
මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔළුවේ කැක්කුමට බොන්නෙත් එතනින්. එහෙම මේවා වෙන්නේ මේ මහත්තයා මේ නිකන් එක්කෙනෙක් නෙවෙයි එන්න සල්ලිකාර මහත්තයෙක්. ඕගොල්ලෝ නිකන් එපා එහෙම යන්න කියලා කිව්වා. අපිට ඇවිල්ලා. පොඩක් ඉන්න. හෙලෝ. ඔව් මලි මම ආදි සාකච්ඡාවේ ඉන්නේ. මොනවද කියන්න ඕනද? ඔව්. ඔව්. මම දැක්කා. හා? ඔව්. 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 මම වාට ආයෙ ටක් ගාලා කෝල් එකක් දෙන්නද? මේ අර දරුවෙක්ගේ ප්‍රශ්නයක් කතා කරන්නේ මම වාට ආයෙ ටක් ගාලා කෝල් කරනවා. හොඳයි. ඔව් කියන්නේ ඉතින් සර් මට කියන්නේ විශාඛා විද්‍යාලයේ පුහුණු කරුවසෙන් ඉන්න යම්නා සඳමාලේ ඒවකට නෙට් බෝල් බාරව හිටියා රුචිරා රේනගේ කියලා. රුචිරා රේනගේ කියලා ඒ මිසුයි දෙන්න එකතු වෙලා මේ ළමයාට සති 6 ටෙස් කරන්න දුන්නා නම් අද ඔය දේ වෙන්නේ දොස්තර ගාවට යවෙන්නේ ඒ ළමයා ගෙදරනේ මේගොල්ලෝගේ අර මැච් දිනා ගන්න ඕන පිස්සුව හින්දා අතේ අමාරු තියෙද්දිම මෙයාව යවුවා. එදා 20 වෙනිදා උදේ සීවලි ග්‍රවුන්ඩ් එකේදී මං කිව්වා මැච් වලට දාන්න එපා කියලා මට ડોක්ටර් පිළපිටිය කිව්වා. මිස් මෙන්න නම්බර් එක පිළපිටියගේ ඔයා කතා කරලා අහලා දාන්න කිව්වා. උදේ 7:20ට යම්නා සඳමාලි කෝල් එකක් ගත්තා ડોක්ටර් පිළපිටියට. අගෝස්තු 20. ඊට පස්සේ ડોක්ටර් කිව්වා නෑ මෙලනිව සෙල්ලම් කරන්න දාන්න එපා. මෙලනි මේ ටෙස්ට් එකක් ඕන. ඔව් මෙලනි ඉස්කෝලේට ගහන්න ඕන ළමයි නෙමෙයි රටට ඕන ළමයි. ඔය ළමයාට රෙස්ට් එක දෙන්න ඔය ළමයා ගහන්න එපා. ඒ ෆෝන් එක තියලා මට කිව්වා මෙලනිගේ අම්ම පිස්සු ડોක්ටර් කෙනෙක්. එයා දන්නේ ඔය කිසි දෙයක් මෙලා ඔය ඉස්කෝලේ වෙන්නේ ඔය විනාඩි 15 සෙල්ලම් කරන්න නැත්නම් ඉස්කෝල ඉතින් මේ ළමයා ඉස්කෝලේට ආදරේ ඉන්නේ මේ ළමයා පොඩි ළමෙක් නේ සර්. මගේ ළමයා මැරුවා සර් මේ ආත්මෙම අපි මැරුවා නම් ඊට වඩා හොඳයි. අපිට මේ කරපු අපරාධ. දැන් ඔයගොල්ලෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ වගේ දෙයක් හංගන්න නැතුව මෙහෙම කියන්න ඔයගොල්ලෝ ඉවත් වෙන කෙනා නැරෙන්න උනත් කැමති ડોක්ටර් අපි ජීවත් වෙනවා මේ අම්මයි තාත්තයි හරිම අවංකයි. මේ කිසි වන්දියක් ඉල්ලන්නේ නැහැ. අපිට සත 50ක වන්දියක් ડોක්ටර් වෛද්‍යයෙක් සතයක් ඕනේ නැහැ. මේක තනිකර මිනිමරුමක්. මමත් පෙනී ඉන්නේ ඒකයි හේතුව. මේක මිනිමරුමක්. මේක සැලසුම් සහගත මරණයක් ඇටියට මම දකිනවා. වෙන ක්‍රීඩකෙක්ට වෙන ක්‍රීඩිකාවක්ට වෙන රටේ පුරවැසියෙක්ට මේක වෙන්න දෙන්න හොඳ නැති හින්දායි අපි මේ මාධ්‍ය සාකච්ඡාව කරන්නේ නැතුව කිසිම වන්දියක් අවශ්‍ය නැහැ. ඒලියට වයිට් එක අපි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඉස්කෝලේ උනත් හැමදේනම එකතු වෙලා මේ ළමයාට කරපු අපරාධ මේක හිලින්ම ලියුකේමියාවට පිළිකම කරවලා දැන් සර් කියන්නේ අනිවාර්යෙන් පත් වෙනවා හයිඩෝස් එකත් මෙයාට දුන්නු මාත්‍රාව කවුරුත් දන්නේ නැහැ. සර් මේක ළමයා ඔය ලියලා යන ડોක්ටර්ස්ලා ලියලා යන ඒවත් ඒ ළමයාට දක්ෂතාවය බයෝ කරේ. ඔව්. ලියලා යන දේ බලලා මේ ෆෝන් එකෙනුත් බලනවා මොනවද ඉන්ටර්නෙට් එකට ගිහලා මේක මොකද්ද මේ බේත් කියලා. ඒකෙල්ල කියනවා. හැබැයි ඉතින් මූ දුන්නු බේත ඔහෙ ගහුවා. ඒක මොනවද දන්නේ? රාජකීය වෛද්‍යවරයෙක් නෑ ડોක්ටර්ස්ලාත් කිව්වේ දැන් මේ අකා මොනවා දුන්නද දන්නේ නෑනේ. දැන් මේ ડોක්ටර්ස්ලා කියන්නේ සර් මේ සයනයිඩ් කෑවා නම් ඒකට ප්‍රති දෙයක් දෙන්න ඒගොල්ලෝ ළඟ තියෙනවා. මෙයා දුන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒගොල්ලන්ට බෙහෙතක් දෙන්න බෑ කියලා. මෙයා කියන්නේ මෙයා ගෙනාවේ හිමාලයෙන්. ඔව් සර් මේ මම දවසේ මම තමයි ළඟ හිටියේ. රැය ඉගෙනකම්. ඔව්. එයා මට කිව්වා සුදු කුංචි කියලා කියන්නේ. ඔව්. කුංචි එළියට වයිට් මාර කෑවා කිව්වා. අනේ අම්මෝ. ඔව් සර් කියලා තමයි මම. අයියෝ. ඒක තමයි අන්තිම වචනය. මෙන්න මේ ක්‍රීඩිකාව මැරලා තියෙන එලියන්ත වයිට් මාව කෑවා කියලා. ඔව්. ලංකාවේ නැෂනල් ක්‍රීඩිකාව කියලා මැරලා තියෙනවා. කිව්වා මට. ඉතින් මම මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලංකාවේ මේ සුපතල එලියන්ත වයිට් කඩේන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රංජන් රාමනායක මේ අහන්නේ. මෙහෙම බොරු කියන්න එපා මිනිස්සු ගැන. බොරු වෙද්දුන්ට සහතික දෙන්න එපා. අපි බොරු වෙද්දුන්ට සහතික දුන්නොත් කවදාද ඒක කැරකිලා එනවා. තමුන්ට ලැබෙන සල්ලි කීර්තිය හින්දා
බොරු දොස්තරවරුන්ට සහතික දෙන්න යන්න එපා. ඔබලා ඒ කරන්නේ ලොකු වරදක්. ඉතින් මේ වාන මොන අපරාධයක්ද මේ කියන්නේ? මමත් දීලා මේ බිව්වනේ. මම කිව්වා බන්න බොන්න බෑ මම උඩින් තෙල් ගන්න කියලා. ඊට පස්සේ මම මේ මාධ්‍යයට කියන්නේ මොකද උනේ මෙයාලකට යවුවා හිටපු ජනාධිපතිවරේ තමුන්ගේ කාන්තාවක්. ඒ කාන්තාවට මෙයා අපි දන්නේ කතාවක් තියෙන මොකද හිංසනයක් කරලා. ඒ කාන්තාව ගිහිල්ලා කම්ප්ලේන්ට් කරා හිටපු ජනාධිපතිතුමාට. හයාමාට T50 මිලි දෙකක් තිබ්බා. මෙයාගේ කාර්යකට එලියන්ත වයිට් කාර්යකට. එතකොට තමයි එලියන්ත වයිට් විපක්ෂයෙන් අපිව කතා කරලා කිව්වේ ඇවිල්ලා එයාට ආරක්ෂාව දෙන්න කියලා. මෙන්න මගේ කතාවකුත් තියෙනවා පාර්ලිමේන්තු කතාවක්. රංග බණ්ඩාර කතා කළා, ජෝන් නවරතුක කතා කළා, අපි කට්ටිය කතා කළා එලියන්ත වයිට් විපක්ෂ මන්ත්‍රීවරුන්ට බේත් දෙන්න ආරක්ෂාව දෙන්න කියලා. කාගෙන්ද ආරක්ෂාව? මහින්ද රාජපක්ෂගේ. ඉතින් මේකයි ඇත්ත තිත්ත ඇත්ත කතාව. අද ප්‍රකෝටිපතියෙක් වගේ ලංකාවේ නම විකුණමින් ලංකාවේ ජනාධිපති අරමුදල විකුණමින් මේ කරන දේ ගැන පාදනීය මහත්තයලා බලන් ඉන්නවා. GMO එකේ අනිත් මහතුරු බලන් ඉන්නවා. මම මේ මාධ්‍ය සාකච්ඡාවට ඒ අයගෙන් පිළිතුර බලාපොරොත්තු වෙනවා මේ අම්මලා වෙමින්. යාස ලියාපදිංචි දොස්තර කෙනෙක් නෙමෙයි කියලා කිව්වා. එයාම කිව්වා. නෑ යා අපිට ආරංචි. ඔව් එයා කොහොමද ලියාපදිංචි නෑ. කොහොමද ලියාපදිංචිලා නෑ. කොහොමද ලියාපදිංචි දොස්තර නෙමෙයි. අනිත් එක දෙන්නේ මොනවද කියලා හොයන්න බෑ. ඉතින් අනිත් එක ඔයගොල්ලෝ කවුද තර්ජනය කරේ කළු කාලේ ඔළුව ගහගන්න එපයි කියලා. උපාලි ගුණ රත්න. උපාලි ගුණ. මට නම්බර් දෙන්න ඕකේ මිනිස්සයාගේ. දන්නේ නැහැ අප්පා මෙයා. ප්‍රධාන සංවිධායක හොයාගන්න පුළුවන් කුෂාන්. එයා ඇවිල්ලා කිව්වා මම ඇහුවා කෙලින්ම. මෙයා මේ ලංකාවේ රෙජිස්ටර්ඩ් ડોක්ටර් කෙනෙක්ද? ඔව්. නැහැ එයා ඉන්දියාවේ වෛද්‍ය සභාවේ කිව්වා. ඉන්දියාවේ ඉන්න ඕන තරම් වෙද්දි. ඉන්දියාවේ සභාවේ කොහෙද මේ සර්ටිෆිකේට් තියෙන්නේ? දැන් මේ ටිකේ පහුගිය ටිකේ මාධ්‍යවේදීන් තමුන්නාසලා එක දිගට ඒලියන්ත වයිටින් ඉල්ලනවා සාකච්ඡාවක්. සමුදිත ඉල්ලුවා. බොහෝ මන් දන්න වෙබ්සයිට් වල කට්ටිය ඉල්ලනවා දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ ඇයි? ඇවිල්ලා කතා කරන්න බෑ. ඉතින් මම නැවතත් ලංකාවේ නිර්භීත කොන්දපණ තියෙන වෛද්‍යවරු ඉන්නවා නම් මම දැක්ක ડોક્ટર රෝහිතන් කතා කරන මනෝ වෛද්‍ය රෝහිත මහත්තයා කෙලින්ම කියලා තිබුණා මේ ලෝක හොරෙක් කියලා. එහෙම කියලා තිබුණා. එහෙම මේ කුණ්ඩලිනී ශක්තියකින් ගඟට මේ වතුර දාලා කොරෝනාවත් ගන්න බෑ. ඒ වගේම තමයි මේ බාන්න මේ දරුවට කියලා තියෙන අපරාධ. හරි දොස්තර කෙනෙක් නම් බෙහෙත් කරන්න ලෙමුගේ බෙහෙත් කළා කරලා ලෙමුගේ ලියුම් ගන්න අවස්ථාවක් නැහැ මොකද එතකොට ඉතින් මම මේ අවස්ථාවේ සනත් ජයසූරිය මහත්තයාට ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරන්න. ලසිත් මාලිංග මහත්තයා ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරන්න. මේක විශාල වංචාවක් මෙතන වෙනවා. මොකද්ද මේ වුනේ කියලා අපි ඒ ලසිත් මාලිංග මහත්තයා ප්‍රසිද්ධියේ කිව්වා මේ මෙයාගේ සමුගැනීමේ තරගාවලියේදී මහින්ද රාජපක්ෂ මහත්තයා මේ එයාට අඳුන්ලා දීලා එයාට හරි ගියා කියලා. ඉතින් සනත් ජයසූරිය මහත්තයාට හරි ගියාම කියලා ඇහුවා මම සනත් ජයසූරිය මහත්තයා මට කියනවා එයා මෙල්බන් කියලා මේ ඕස්ට්‍රේලියානු ડોක්ටර් කෙනෙක්ගෙන් සර්ජරි කරලා තමයි මේ ධනිස් පොළ කට්ට දාගත්තේ කියලා. ඉතින් මටත් බේත් දුන්නා මට හරි ගියේ නෑ. හැබැයි මම මරණයෙන් බේරුණා. හැබැයි ගොඩක් අය මැරුණා. ડોක්ටර් ඊතන්ද්‍ර මිටිස් මැරුණා. මේ අපේ කවුද මෙලනියාමා විජේසිංහ නැති වෙලා තියෙනවා. මේ කවුද මේ? කවුද? උපාලි ගුණ. ඔව්. අපි කෝල් එකේ නම්බර් එක ගන්න පුළුවන් කෝල් එකක් දෙන්න. එයා මොනවද තර්ජනයක් කළාද? නෑ තර්ජනය කරේ නෑ. ඔව්. ඒක එයා නොකිය කිව්වා. හැප්පෙන්න යන්න එපා. හැප්පෙන්න යන්න එපා. ඔයාලා කතා කරලා එයා සාමාන්‍ය ඉෂ්ට කරයි. සාධාරණ ඉස්ස කරගෙන සල්ලි දෙනවා කියන්නේ. එහෙම ආයි කැන්සර් ගිහිල්ලා කතා කරා. ඉස්පිරිතාලේ ડોක්ටර්ස්ලා කිව්වේ දැන් මේ මිනිහා දුන්න දේ මොනවද කියන්න බෑනේ. ඔව්. මේ වගේ ළමයෙකුට කොහොමද අපි බෙහෙතක් දෙන්නේ? ඔව්. ඒගොල්ලෝ දුන්නේ සර් මේ මෙතිබියන්, ෆෝලික් ඇසිඩ්, විටමින් D ඒවා විතරයි. ඒක සේලයින් එකක් දෙන්න බෙහෙතක් දුන්නේ නැහැ ළමයට. දවස් 120 හතු සෛල කුඩු වෙනවලු ඇතුලේ. ඇට නිකුළු වලටම ගිහිල්ලා. ඔව්. ඒකේ බෙහෙත ඇට බෝන් වලට දුන්නේ කියලා බබාගේ පිටට ගියවා. පුතේ ඔයාගේ බෝන් වලට. අන්තිමට ලියුකේමියාවේ කොහොමද බේරෙන්නේ? ලියුකේමියා මෙයා ඉන්න බෙහෙතලින් මම හිතන්නේ ඒ අර රෙඩ් සෙල්ස් ඔක්කොම බ්ලාස්ට් වෙලා එතකොට ඒ සිටුේෂන් එක ආවා අන්තිමට.
ඒ කියන්නේ High හයි dose. ඩෝස් එකක් දෙලා තියෙන ස්ටෙරොයිඩ්. හයි ඩෝස් දුන්නාම සරි තත්ත්වයට පත් වෙනවා. මේ ළමයා උත්සාහ කරනාට වයස අවුරුදු 17යි නේ. ඩ්‍රෝන් වෙලා නැහැ නේ. ඔව් එයාට දරා ගන්න බැහැ. ඇඟපත තිබුණා. මේක දරා ගන්න. දැන් අපි මොකක්ද තව මොකුත් කියන්න තියෙනවද මේ ගැන? ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න තියෙනවා මාධ්‍යවේදීන්ට. සර් පාලිත දේවල් තමයි පුතත් නැතුනේ. මට මම මේක කිව්වේ නෑ. මම දන්නවා එදා පාලිතේවර පෙරෝගේ මේ මහන්තුමාගේ පුත්‍රයාත් ආවා. එයාත් බේත බිව්වා. මම දන්නේ දැන් ඉන්න අය මේක හංගනවා. අපි ඊට පස්සේ ගෙනිච්ච මේ විශාල එයාගේ මේ ගවුන් සවුත් වල ගොයද මල්ලි ගෙනිච්ච හොඳ මේ ලොකු මේකකට ගෙනිච්චා මේ මෝරු ටැංකින ලොකු හොටෙල් එකකට ගෙනිච්චා. ඔව් අර පාලිගුණ රත්න කිව්වා යාට මෙහෙම ප්‍රයිවට් ජෙට් තියෙනවා ඉන්දියාවෙන් ප්‍රයිවට් ජෙට් තියෙන්නේ කොහොමද මේ ලංකාවේ වෛකල්පිකවත් වෙදෙක්ට. ඉතින් මේ සේරම ජනතාවගේ මුදල් එයාගේ ඉන්දියාවෙන් ගෙනාව මුදල් කියනවා. මේක ගැන කම්ප්ලේන්ට් කරලා දිනද කොහාට හරි මේ අපේ ජනාධිපතිතුමාට දාලා තියෙනවා. ලියුම් දැම්මා මම ක්‍රීඩා අමාත්‍යාංශයට ලියුමක් දැම්මා අධ්‍යාපන අධ්‍යක්ෂක ජෙනරාල්ට දැම්මා මේ ජනාධිපතිතුමාට දැම්මා ලියුම් 3ක්. ජනාධිපතිතුමාට ලියුම් දාලා වැඩක් නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාට. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ බේත දෙන්නම් කියලා බොහොම අයව රැවට්ටුවා. තමුන්නාසගේ මහදේවේදී කවුද ලසන්ත වික්‍රමතුංග මරන්න සුමානකට ඉස්සෙල්ලා එයාගේ කොන්ද කැක්කුමක් කියලා ආප්ප කන්න ලසන්ත වික්‍රමතුංගටයි සොනාලි වික්‍රමතුංගටයි ආරාධනා කළා ටෙම්පල් ක්‍රීස් වලට. මේ එතුමම කිව්ව කතාව. මං කියව කතාව නෙමෙයි. ඊට පස්සේ කොන්දමාරුවට ගුලි වගේක් දුන්නා. ආප්ප කාලා. ඊට පස්සේ සුමානි මොර්ෂයා මලි. ඒ මොර්ෂයා මලි මේ බේත් බීලා නෙමෙයි වෙඩි තියලා. ඊට පස්සේ ගුරුදා විග්‍රහය ලියන උපුල් ජෝසප් කියන තුෂාර ගුණරත්නගේ මිත්‍රයාට මේ අතේ අමාරුවක් කියලා ඒකටත් බේත් දෙන්න මේ කතා කළා. මෙයාට කතා කරපුවම අවුරුදු 3කට පස්සේ තමයි දින දෙන්නේ. එච්චර බිසි කියලා වෙන්නනවා. යන්න ඕනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හරහා. ඉතින් එයාම කියනවා මව් රටේ මම දැක්කා ආටිකල් එකක් කරලා තිනවා. කවුද මේ එලියන්ත වයිට් මේ කියන හොරු දොස්තර එයාට පුළුවන් එයාගේ වෛද්‍ය විද්‍යාවෙන් ගෑණියෙක් මිනිහෙක් කරන්නත් පුළුවන් මිනිහෙක් ගෑණියෙක් කරන්නත් පුළුවන් කියන. එහෙම එයා කියලා තියෙනවා. එච්චර ශක්තියක් කුණ්ඩලිනී ශක්තියක් එයාට තියෙනවලු. එහෙනම් එයා වතුරලා වතුර ගඟට අතහැරිය දවස් ඉඳන් මෙහෙම මැරෙන්නේ මොකද කොරෝනා රෝගී. ඔය මුකුත් ඕනේ නැහැ නේ. ඔච්චර ශක්තියක් තියෙනවනම් අපේක්ෂා රෝහලට කියලා මේ පිළිකා රෝගී ටික සුව කරන්න. මොන බොරුවක්ද මේ කරන්නේ? මම නම් කියන්නේ මේ අවස්ථාවේදී මගේ මාමා කාල් ෆොන්සේකා මහත්තයා හිටියනම් මේකට විරුද්ධව කතා කරන්න පොන්දක් තියෙයි. එතුමා නම් කතා කරයි. ඉන්ටර්විව් එකකට ඉන්න කියලා මොනවද ඔයාගේ සුසුකම් කියලා කෙලින්ම අහයි. දැන් එහෙම අහන්න පොන්දපණ තියෙන දොස්තර මහත්තයෙක් එක්ක අපි හොය ඉන්නවා. අපහාසයක් නෙමෙයි. හැබැයි ડોક્ટર චමුදිත් එක්ක ડોક્ટર රෝහිත කියන මනෝ වෛද්‍යඥයා මේ වෙලාව බොහොම පැහැදිලිව එතුමා මේ විවේචනය කරලා තිබුණා. ඉතින් මම හිතුවා යම්කිසි සමාජ කතිකාවක් ඇති වෙලා මේකට පිළිතුරක් ඒ කියලා මොකද තවත් දරුවෝ මැරෙන්න ඉස්සෙල්ලා මේ දරුවගේ මරණය අමු මනුෂ්‍ය ඝාතනයක්.